ආයිබෝවන් දුවේ පුතේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඉන්න පුතාලා දුවලට ඉතාමත් වැදගත්ම වෙන විෂය කරුණු සමූහයක එකතුවක් මේ වීඩියෝ තුලින් ඔබට ලබා දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඔබ දන්නවා ගණිතයේ ප්‍රශ්න පත්‍රය තුල ඔබේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගණිත ගැටලු වලින් 122ක් O level paper එකෙන් 122ක් ඒ කියන්නේ ලකුණු 44ක් ඔබට ලැබෙන්නේ ජ්‍යාමිතිය විෂය කරුණු වලින්. එහිදී රචනාමය ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලකුණු 30ක් ලැබෙනවා. ඒ කියන්නේ සාධන ගණන් දෙකක් තිබෙනවා, නිර්මාණ ගැටලුවක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල ප්‍රමේයන් ආශ්‍රිතව ඔබට ගණනය කිරීම තියෙන ප්‍රශ්න 6ක් තිබෙනවා. පත ආශ්‍රිත ගැටලුවක් තිබෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 7ට ලකුණු 14ක් තිබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලකුණු 30ක් තියෙනවා. එකතුව ලකුණු 44ක් ලැබෙනවා. ඒතර මේ සියල්ල ගොනු වෙන්නේ ජ්‍යාමිතීය ප්‍රමේයන් සමූහයක එකතුවේ. ඒතර මේ සියලුම ප්‍රමේයන් ඔබට පුනරීක්ෂණය කරලා දෙන්න මම මේ වීඩියෝ තුලදී බලාපොරොත්තු වෙනවා. ඒතර මේක සම්පූර්ණ ඔබ 10 11 ශ්‍රේණි වල ඉගෙනගත්ත සියලුම ජ්‍යාමිතික ප්‍රමේයන් වල එකතුවක් තමයි අද අපි මේ වීඩියෝ තුලින් ඔබට ලබා දෙන්නේ. ඒ නිසා මේ හැම දුවෙක් පුතෙක්ම විභාගයට යන්න කලින් මේක බලලා යන එක ඉතාම වැදගත් වෙනවා. හැමෝටම මේක බලලා යාම තුල මේක අධ්‍යයනය කිරීම තුල ඔබට උදව්වක් ලැබෙනවා. එhmenan අපේ පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය තමයි අපිට කතා කරන්න තියෙන්නේ සරල රේඛාවක් මත එක සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටියාම එක් සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටීමෙන් සෑදෙන මෙම බද්ධ කෝණවල එකතුව අංශක 180යි. ඒතර එක සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180යි. දෙවෙනි ප්‍රමේය හැටියට අපි කතා කරන්නේ සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැතිවල තියෙන කෝණ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊළඟට අපි අධ්‍යයනය කරනවා සමාන්තර සරල රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණනක්. සමාන්තර සරල රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණනක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම සමාන්තර සරල රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණනක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන ඒකාන්තර කෝණ මේ ඉසෙට් අකුරක් වගේ තියෙන කෝණ ඒකාන්තර කෝණ සමාන වෙනවා. ඒ වගේම F අකුරක් වගේ තියෙන කෝණ ඒ කියන්නේ අනුරූප කෝණ සමාන වෙනවා. මේ මිත්‍ර කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඒතර දැන් මම කතා කළා සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180යි. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. සමාන්තර සරල රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණනක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. ඊළඟට යම්කිසි රේඛා යුගලක් මේකේ විලෝමය යම්කිසි රේඛා යුගලක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන ඒකාන්තර කෝණ යුගල සමාන වෙනවා නම් හරි. අනුරූප කෝණ යුගල සමාන වෙනවා නම් හරි. මිත්‍ර කෝණවල එකතුව අංශක 180ක් වෙනවා නම් හරි. මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මෙම රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ කියන්නේ යම් රේඛා යුගලක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන ඒකාන්තර කෝණ යුගලක් සමාන වේ නම් හෝ අනුරූප කෝණ යුගලක් සමාන වේ නම් හෝ මිත්‍ර කෝණයක යුගලක එකතුව අංශක 180ක් වේ නම් එම රේඛා දෙක සමාන්තර වෙනවා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ අපිට තියෙන ත්‍රිකෝණ අංග සම අවස්ථා ගැන. ඒතර ත්‍රිකෝණ අංග සම අවස්ථා අපිට කතා කරන්නට තියෙනවා ත්‍රිකෝණ අංග සම අවස්ථා 4ක්. ඒතර ඔබ දන්නවා යම්කිසි ත්‍රිකෝණ යුගලක් අංග සම වෙනවයි කියලා කියන්නේ මොකද්ද? එම ත්‍රිකෝණ යුගල එකක් මත අනෙක සමපාත කරන්න පුළුවන්. ඒ කියන්නේ එම ත්‍රිකෝණ දෙක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමානයි. යම්කිසි ත්‍රිකෝණ යුගලක් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වෙනවා නම් එවැනි ත්‍රිකෝණ යුගලක් අපි කියනවා අංග සම ත්‍රිකෝණ යුගලක් කියලා. ත්‍රිකෝණ යුගලක් අංග සම වෙන අවස්ථා 4ක් අපි ගණිතය ඉගෙන ගන්නවා. ත්‍රිකෝණ යුගලක් අංග සම වෙන අවස්ථා 4ක් අපි ගණිතය ඉගෙන ගන්නවා.
එයින් පළවෙනි අවස්ථාව තමයි ඔබ දන්නවා මොකද්ද? එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් එක ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා. එක් ත්‍රිකෝණයක පාද තුන මේ පාදය මේකට සමානයි, මේ පාදය මේකට සමානයි, මේ පාදය මේකට සමානයි. ඒතර එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඊට දෙවෙනි අවස්ථාව තමයි එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඊළඟ තුන්වෙනි අවස්ථාව තමයි එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයකට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හතරවන අවස්ථාව තමයි ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක කර්ණය සමාන නම් පාදයක් සමාන නම් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඒ කියන්නේ එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අපි කියනවා පාපාපාවස්ථාව කියලා. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සමයි. අපි කියනවා පාකෝපාවස්ථාව කියලා. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදයට සමාන නම් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අපි කියන එක කෝකෝපාවස්ථාව කියලා කෙටියෙන්. ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක එක් ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය සහ පාදයකට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අපි කියනවා කර්ණපා අවස්ථාව කියලා. එහෙමනම් ත්‍රිකෝණ අංග සම අවස්ථා අපි හතරක් ගණිතේ කතා කරනවා. මොකද්ද? පාපාපා අවස්ථාව, පාකෝපා අවස්ථාව, කෝකෝපා අවස්ථාව සහ කර්ණපා අවස්ථාව. එහෙමනම් අපි දැන් තවත් ප්‍රමේයක් එක්ක සම්බන්ධ වෙමු. අපි ඊළඟට කතා කරන ප්‍රමේය තමයි දරුවනේ අපි වැඩිපුර 10 ශ්‍රේණියේදී ගැටලු හදපු ප්‍රමේයක්. අපි දන්නවා යම්කිසි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. යම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඊළඟ ප්‍රමේය අපි කවුරුත් දන්න ප්‍රමේයක්, වැඩිපුර පාවිච්චි කරන ප්‍රමේයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180. ඒතර මම කතා කරේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. ඊළඟට අපි බහුවශ්‍රවලට එනවා. බහුවශ්‍රයක පාද ගාන. දැන් අපි දන්නවා බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ලබා දෙන සූත්‍රය තමයි n ඍණ 2 වැඩි කිරීම 180. n ඍණ 2 වැඩි කිරීම 180 කියන්නේ පාද ගාන 12ක් නම් 12න් 2ක් අඩු කරලා 180න් වැඩි කරනවා. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. එතකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කියන්නේ n ඍණ 2 වැඩි කිරීම 180. බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව කියන්නේ අංශක 360යි. ඊළඟට අපි කතා කරන ප්‍රමේය තමයි සමද්විපාද ත්‍රිකෝණාශ්‍රිතව යම්කිසි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් යම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් මේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. යම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට
සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම මේකේ විලෝමය යම් කිසි ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණවලට සම්මුඛ පාද සමානයි. කෙටියෙන් ඔහොම මතක තියාගන්න. යම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. යම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් සමාන කෝණවලට සම්මුඛ පාද සමානයි. ඊළඟට අපි එනවා අපේ ප්‍රධානම තැනකට සමාන්තරාශ්‍රවලට. සමාන්තරාශ්‍රවලට අපි එනවා. අපි සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ යම්කිසි චතුරාශ්‍රයක් තිබෙනවා නම් ඒ චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් මේකට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඊට සමාන්තරාශ්‍රාශ්‍රිතව ප්‍රධානතම ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊළඟට සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා. සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා. සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා. එතකොට සමාන්තරාශ්‍රය දැන් මම ප්‍රමේයන් දෙකක් කතා කළා. ප්‍රධාන ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊට පස්සේ දෙවෙන්න තමයි සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා යම්කිසි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වන අවස්ථාව ගැන. යම්කිසි චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා නම් යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා නම් එය සමාන්තරාශ්‍රයක්. දෙවෙනි එක තමයි ඔබ ඉගෙන ගත්තේ යම්කිසි චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා නම් යම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා නම් එය සමාන්තරාශ්‍රයක්. ඊළඟට යම්කිසි චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා නම් යම් චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා නම් එය සමාන්තරාශ්‍රයක්. යම්කිසි චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙනවා නම් එය සමාන්තරාශ්‍රයක්. අපි නැවත මතක් කරගත්තොත් සමාන්තරාශ්‍රය ගැන ඔබට තියෙන කරුණු ටික මොනවද කියලා? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, එක් එක් විකර්ණීය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊළඟට සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා. ඊළඟට චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන විදි හතරක් මම ඔබට කියවනවා. පළවෙනි එක තමයි යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයක්. දෙවෙනි එක තමයි යම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයක්. තුන්වෙනි එක තමයි යම් චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි නම් එය සමාන්තරාශ්‍රයක්. හතරවෙනි එක තමයි යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙනවා නම් එය සමාන්තරාශ්‍රයක්. එhmenan අපි දැන් මෙතනින් ඉස්සරහට ඉදිරියට ඊළඟ ප්‍රමේයක් ටික අපි සාකච්ඡා කරමු. හරි දරුවනි. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ගැන. 10 වන ශ්‍රේණියේදී 3 වෙනි වාරයේදී තමයි ඔබ මේ ප්‍රමේයන් ටික කතා කරන්නේ. අපි වෘත්ත ආශ්‍රිතව අපි කතා කරන පළවෙනි ප්‍රමේයක් තමයි මූලික ප්‍රමේයක් තමයි වෘත්ත ජායක් ගත්තම වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය එහි කේන්ද්‍රයට යා කරන රේඛාව. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය එහි කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වෙනවා. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය එහි කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වෙනවා. ඊළඟ එක තමයි වෘත්තය ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇන්දොත් එම ලම්බකය මගින් මෙම ජාය සමච්ඡේදනය කරනවා. කියන්නේ වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වෙනවා.
වෘත්ත ජායකට කේන්ද්‍රයේ ඉඳලා දිනු ලබන ලම්බකය මගින් එම ජාය සමච්ඡේදනය කරනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා වෘත්තයක කෝණ පාඩම 10 පන්තිය අවසාන ජ්‍යාමිතිය පාඩම හැටියට. මොකද එතන ප්‍රධාන ප්‍රමේයයක් ඔබ හදාරනවා. ප්‍රධානතම ප්‍රමේයයක් හදාරනවා. යම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. යම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. එතකොට මේ කෝණය 60යි නම් මේක 120යි. යම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ. ඊළඟට අපි මෙතන කතා කරනවා යම් කිසි වෘත්ත ඡාපයක් මගින් මේ වෘත්තයේ එකම පැත්තේ හදන කෝණ අපි මොන කෝණ කියලාද ඉගෙන ගත්තේ? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඊළඟට මේකේ ඊළඟ ප්‍රමේය තමයි අර්ධ වෘත්තයක කෝණය. අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් වෙනවා. ඒක 10 ශ්‍රේණියේදී අපි තුන්වෙනි වාරේ කතා කරන ප්‍රමේයන් පහක් ගැන මම අවධානය යොමු කළා. පළවෙනි එක තමයි වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ. වෘත්ත ජායකට කේන්ද්‍රයේ සිට අඳුන ලබන ලම්බකයේ මගින් වෘත්ත ජායකට කේන්ද්‍රයේ සිට අඳුන ලබන ලම්බකයේ මගින් එම ජාය සමච්ඡේදනය කරයි. ඊළඟට යම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. යම් වෘත්ත ඡාපයකින් එකම පැත්තේ හදන කෝණ සමාන වෙනවා. අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් වෙනවා. අපි දැන් ඔන්න 10 වන ශ්‍රේණියේදී ඉගෙන ගන්න ප්‍රමේයන් ටික සියල්ල පුනරීක්ෂණය කළ අවසන් දැන් අපි සූදානම් වෙන්නේ 11 වන ශ්‍රේණියට සම්බන්ධ කරන්න. හොඳයි දරුවනි. අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා 11 වන ශ්‍රේණියට අදාළ වෙන ප්‍රමේයන් ටික. ඒතර 11 වන ශ්‍රේණියේ පළමු වාරේ ඔබට කතා කරන්න ලැබෙන ප්‍රමේයක් තමයි අපිට යම්කිසි සමාන්තර රේඛා යුගලක් අතර එකම ආධාරකය මත මම මේ බොහොම කෙටියෙන් අත්‍යවශ්‍ය දේවල් කතා කරන්නේ. එකම ආධාරකය මත සමාන්තරාශ්‍ර දෙකක් පිහිටියොත් මේ වගේ එකම ආධාරකය මත පිහිටින්න පුළුවන් සමාන්තරාශ්‍ර ඕන තරම් තියෙනවනේ. මේ එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. ඊළඟ ප්‍රමේය තමයි මේකේ එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර සමාන්තරාශ්‍රයක් සහ ත්‍රිකෝණයක් පිහිටියහම සමාන්තරාශ්‍රයක් සහ ත්‍රිකෝණයක් පිහිටියාම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර සමාන්තරාශ්‍රයක් සහ ත්‍රිකෝණයක් පිහිටියාම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. ඊළඟට ඊළඟ කතාව ඒක නම් අපි කවුරුත් දන්න දෙයක්. එකම සමාන්තර රේඛා යුගලක් අතර එකම ආධාරකය මත පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය මත එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඒතර මේ පාඩමේ ප්‍රධාන වශයෙන් මම ප්‍රමේයන් තුනක් සාකච්ඡාවට ගත්තා. මොකද්ද? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් පිහිටියාම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නා වූ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඊළඟට අපි වැදගත්ම තැනට එනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒතර මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් අපි කතා කරන්නේ ත්‍රිකෝණයක යම් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව. යම් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව
තුන්වන පාදයට සමාන්තරද මෙයාට සමාන්තරද තුන්වන පාදයේ දිගෙන් අඩකට සමානද වෙනවා. ඒ කියන්නේ මෙයාගේ දිග 10 නම් මේක 5යි. ඒ කියන්නේ මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තුන්වන පාදයට සමාන්තරද ඉන් හරි අඩකට සමානද වේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තුන්වන පාදයට සමාන්තරද ඉන් හරි අඩකට සමානද වේ. අපි ඊළඟට බලමු. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයක් ගත්තොත් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව. එක් පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව තුන්වන පාදය සමච්ඡේදනය කරයි. එක් පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව තුන්වන පාදය සමච්ඡේදනය කරයි. ඒතර මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේක. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මේක. දැන් මම මෙතෙන්දි කතා කළා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන සමාන්ත්‍රාෂ්ට්‍ර වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා යුගල අතර ත්‍රිකෝණයක් සහ සමාන්තරාෂ්ට්‍රයක් පිහිටියාම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාෂ්ට්‍රයේ වර්ගඵලයෙන් අඩයි. එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඊළඟ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තුන්වන පාදයට සමාන්තරද ඉන් හරි අඩකට සමානද වේ. ඊළඟට ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක් කරා තවත් පාදයකට සමාන්තර වෙන රේඛාව තුන්වන පාදය නැත්නම් ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. අපි හිමනම් දැන් මේකේ ඊළඟ කොටස් ටිකේ ප්‍රමේයන් සාකච්ඡා කරමු. හොඳයි දරුවනේ. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ජ්‍යාමිතික සම්බන්ධතා ටික මේ අපේ වීඩියෝව තුළ වැඩිපුර දරුවෝ සාකච්ඡාවට නොගත්ත කොටසක් වෙනවා. වැඩිපුර සාකච්ඡා කළා නේ. අපි සමකෝණී ත්‍රිකෝණ ආශ්‍රිතව කතා කරද්දී දරුවනේ අපි පළමුවෙන් ඉගෙන ගන්නවා යම්කිසි ත්‍රිකෝණයක යම් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳුම්. යම් ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳුවොත් මේ රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. ඒ කියන්නේ මෙහා A B C D E වුණොතින් මේකේ DE සමාන්තරයි BC නම් මේකේ AD ට DB දරන අනුපාතය AE ට EC දරන අනුපාතයට සමාන වෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වෙන රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතික ලෙස බෙදෙනවා. ඒත් මේකේ විලෝමය තමයි ත්‍රිකෝණයක යම්කිසි පාදයක් මෙහෙම රේඛාවක් මගින් මෙය සමානුපාතිකව බෙදනවා නම් මේක සමානුපාතිකව බෙදනවා නම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ කියන්නේ යම් ත්‍රිකෝණයක පාද දෙක සමානුපාතික ලෙස බෙදනවා නම් මතක තියාගන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මෙතන සමාන්තර වෙනවා නම් සමානුපාතික වෙනවා. සමානුපාතික වෙනවා නම් රේඛා දෙක සමාන්තර වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සමකෝණී ත්‍රිකෝණ ගැන. යම් ත්‍රිකෝණයක කෝණ 3 තවත් ත්‍රිකෝණයක කෝණ 3ට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙක. ඒතර මේ සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි. සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි. ඒ වගේම යම්කිසි ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාතය සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. මේක ප්‍රමේයකට වඩා අදහස් ඉගෙන ගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වෙන රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. සමානුපාතිකව බෙදනවා නම් රේඛා දෙක සමාන්තර වෙනවා. යම් ත්‍රිකෝණයක කෝණ 3 තවත් ත්‍රිකෝණයක කෝණ 3ට සමාන නම් සමකෝණී ත්‍රිකෝණ දෙකක්. සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාතය සමාන වෙනවා. යම් ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. එහෙමනම් අපි 11 වන ශ්‍රේණියේ අවසාන වාරය වෙන
තුන්වෙනි වාරයට අදාළ ප්‍රමේයන් ටික කතා කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. හොඳයි දරුවනි, අපි දැන් ඇවිල්ලා තියෙන්නේ 11 වන ශ්‍රේණියේ තුන්වෙනි වාරයේදී ඔබ සාකච්ඡා කරන ප්‍රමේයන් ටික කතා කරන්න. තුන්වෙනි වාරයේදී ඔබ මුලින්ම කතා කරනවා වෘත්ත චතුරස්‍ර ගැන. ඔබ දන්නවා යම්කිසි චතුරස්‍රයක ශීර්ෂ 4 හරහා වෘත්තයක් ගමන් කරලා තිබෙනවා නම් මෙය වෘත්ත චතුරස්‍රයක්. ඒ නැත්නම් යම්කිසි චතුරස්‍රයක ශීර්ෂ 4 වෘත්තයක පරිධිය මත තියෙනවා නම් මේකට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒතර වෘත්ත චතුරස්‍රවල ඔබ ප්‍රමේය කීපයක් ඉගෙන ගන්නවා. එයින් පළවෙනිම ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඊළඟට දෙවෙනි එක තමයි යම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් මෙය වෘත්ත චතුරස්‍රයක්. ඒ ප්‍රමේය විලෝමය. ඒතර වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් එය වෘත්ත චතුරස්‍රයක් කියලා අපි කියනවා. ඊළඟ එක තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් යම් චතුරස්‍රයක ශීර්ෂ 4 හරහා වෘත්තයක් වැටලා තියෙනවා නම් මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. යම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. මෙතෙන් ඒතොර ඊළඟට අපි ගන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඊළඟට අපි සම්බන්ධ වෙනවා ස්පර්ශකවලට. අපි ස්පර්ශක ගත්තම වෘත්තයක් මත පිහිටි ලක්ෂයකදී එහි අරයට ලම්බක වඳින රේඛාව එම වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. වෘත්තයක් මත පිහිටි ලක්ෂයකදී එහි අරයට ලම්බක වඳින රේඛාව එම වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. ඊළඟට ඒකේ විලෝමය තමයි වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බකයි. වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බක වෙනවා. ඊළඟට ඔබ කතා කරන වැදගත්ම ප්‍රමේය යම්කිසි වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇන්දොති. යම් වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇන්දොතින් මෙම ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. මේ ස්පර්ශක මගින් වෘත්තයේ කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. බාහිර ලක්ෂය සහ වෘත්තයේ කේන්ද්‍රය කරන රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා. මේ වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇන්ද විට එම ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. එතකොට අපි වෘත්ත චතුරස්‍ර ගැන කතා කළා, ස්පර්ශක ගැන කතා කළා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ පිළිබඳව තියෙන අපේ අවසන් ප්‍රමේය කීපය ගැන. දරුවනේ, එතකොට අපි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ආශ්‍රිත තැනින් තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණවල අයක්‍ය අංශක 180යි කියලා පටන් ගත්ත මේ ප්‍රමේය මාලාව අවසන් වෙන්නේ. අපි යම්කිසි වෘත්තයකට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශ ලක්ෂයේදී අඳින ඡාය. මේ ඡායයි ස්පර්ශකයයි අතර කෝණය ගත්තම මේ කෝණය මේ ඡායේ අන්ත දෙකෙන් වෘත්තය මත හදන මේ කෝණයක් ගත්තොත් අපි මෙයා අනුබද්ධයෙන් මේ ඡාය සහ ස්පර්ශකය අතර තියෙන මෙන්න මේ කෝණය අනුබද්ධයෙන් මේ පැත්ත ඔබ හඳුන්වනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියලා. මම ඊටාම කෙටියෙන් කියන්නේ. එහෙමනම් මේ ඡාය සහ ස්පර්ශකය අතර කෝණය
මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට ජාය සහ ස්පර්ශක අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඒතර අපි අද මේ වෙලාව තුලදී අපි සාකච්ඡාවට ගත්ත මුලින්ම කතා කළා සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතු 180යි. ඊළඟට අපි කතා කළා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊළඟට අපි කතා කළා සමාන්තර රේඛා යුගලක් හෝ ඊට වැඩි ගණනක් තීර්යයක් රේඛාවකින් ඡේදිනුනහම සෑදෙන ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූර්ණකයි. ඊට පස්සේ අපි එහි විලෝමය ගැන කතා කරා. ඊට පස්සේ අපි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ගැන කතා කරා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන කාරණාව කතා කරා. ඊට පස්සේ අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන කාරණාව ගැන කතා කරා. ඊට මුලින් අපි ත්‍රිකෝණ අංග සම අවස්ථා කතා කළා පා කෝපා කර්ණපා හැටියට. ඊළඟට සමද්විපාද ත්‍රිකෝණ වලට ආව. අපි සමද්විපාද ත්‍රිකෝණ වල කිව්වා යම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවට සම්මුඛ කෝණ සමානයි. ඒ විලෝමයේ කතා කළා කෝණ දෙකක් සමාන නම් ඒකේ සම්මුඛ පාද සමානයි කියලා. ඊට පස්සේ අපි සමාන්තර ආශ්‍ර වලට ආවා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, එක් එක් විකර්ණයේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරන බව අපි කතා කළා. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන අවස්ථා හතරක් ගැන අපි කතා කළා. මොනවද? යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම්, යම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම්, යම් චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි නම්, ඊළඟට යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වේ නම්. එහෙමනම් ඒ අවස්ථා හතරෙන් එකකට අපි එනවා නම් ඒක අපි සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ආවා වෘත්ත ජාය සඳහා යම් කිසි වෘත්ත ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බකයි කියලා කිව්වා. ඊළඟට වෘත්ත ජායකට කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බකයේ මගින් එම ජාය සමච්ඡේදනය වෙනවා කියලා අපි කිව්වා. ඊළඟට අපි කතා කළා යම් වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය එම වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. අපි එතෙන්ටම එකතු කළා තව උපප්‍රමේයයන් දෙකක්. එකම ඛණ්ඩයේ කෝණ සමානයි, අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක්. ඔය ටික තමයි 10 වසරෙන් ඔයාට අවශ්‍ය වෙන ප්‍රමේයන් ටික. ඊට පස්සේ ඔයා 11 වෙනි ශ්‍රේණියට ඇවිල්ලා 11 වෙනි ශ්‍රේණියේදී කතා කළා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. සමාන්තරාශ්‍රය සහ ත්‍රිකෝණයක් පිහිටියා මෙතන ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන්නා වූ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා ඔබ ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔබ එතනින් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට ආව. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව තුන්වන පාදයට සමාන්තරද ඉන් හරි අඩකට සමානද වේ. ඊකට ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක් කරා තවත් පාදයකට සමාන්තර ඇඳි රේඛාව මගින් තුන්වන පාදය සමච්ඡේදනය කරයි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සමකෝණී ත්‍රිකෝණ පැත්තට ආවා. සමකෝණී ත්‍රිකෝණ වලදී ඉගෙන ගත්ත කාරණාව තමයි ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර ඇඳි රේඛාව මගින් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. එහි විලෝමය කතා කළා සමානුපාතිකව බෙදනවා නම් ඒ රේඛා දෙක සමාන්තරයි කියලා. ඊළඟට යම් කිසි ත්‍රිකෝණ දෙකක එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අපි සමකෝණී ත්‍රිකෝණ කියලා කිව්වා. සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි කියලා කිව්වා. ඊළඟට යම් කිසි ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාතය සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ හැටියට අපි කතා කළා. ඊපස්සේ ඔය කාරණා ටිකෙන් පස්සේ අපි ආව වෘත්ත චතුරස්‍ර වලට. අපි ඉගෙන ගත්තා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ වගේම යම්කිසි චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට ආවා. එතනින් ඉදිරියට ආවා ස්පර්ශක වලට. යම් වෘත්තයක් මත පිහිටි ලක්ෂයකදී එහි අරයට ලම්බක වඳින රේඛාව එම වෘත්තයේ ස්පර්ශකයක් කියලා ඉගෙන ගත්තා. වෘත්තයකදී ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බකයි කියලා ඉගෙන ගත්තා. වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් අඳිනවා නම් ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි. ඒ වගේම බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යාකන රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා. ඒ වගේම වෘත්තයේ කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. ඊළඟට අපි ඒකාන්ත වෘත්ත ඛණ්ඩය ගැන කතා කරා.
ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ යම් වෘත්තයකට ස්පර්ශකයක් සහ ස්පර්ශ ලක්ෂයේ ජායත් අතර හැදෙන කෝණය ජායේ අන්ත දෙකෙන් වෘත්තයේ ඉතිරි කොටස මත හදන කෝණය. ඒ කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙන බව අපි කතා කළා. ওই විදිහට අපි සම්පූර්ණ ප්‍රමේය සියල්ල මේ වීඩියෝ තුළ පුනරීක්ෂණයක් ඔබට ලබා දුන්නා. මේක ඉතාමත් වටිනා වීඩියෝවක්. මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ අධ්‍යයනය කරන්න. මේ වීඩියෝ අධ්‍යයනය කරලා ඔබේ ඡාමිතියේ අඩුපාඩු ටික සකස් කරන්න යොදා ගන්න. ඒ වගේම විභාගයට යන්න කලින් මේ වීඩියෝ බලලා යන්න. ඔබට අනිවාර්යයෙන්ම විභාගයේ හොඳ ලකුණක් ලබා ගන්නට පුළුවන් වෙනවා මේ තුලින්. ඉතින් එහෙමනම් ජ්‍යාමිතියේ හොඳම ලකුණක් ලබා ගන්න, ජ්‍යාමිතියෙන් ඉහළ ලකුණක් ලබාගෙන ගණිතයට හොඳ ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන මේ රටේ සියලුම දූපුතුන්ට හැකියාව ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දුවේ පුතේ යන්න කලින් මේ වීඩියෝ බලලා යන්න. හැමෝටම ආයුබෝවන්.